දැන් අපි දන්නවා අපේ රට මේ වෙලාවේ තිබෙන ඉතාමත් අසීරු අමාරු දුෂ්කර අවස්ථාවල. එහෙමනේ. රටක් විතරක් නෙවෙයි ඒ රටේ ජීවත් වෙන ජනතාව. ජනතාව විතරක් නෙවෙයි අපේ රට. මේ දෙකම රටකට සිදුවිය හැකි සියලුම පන්නේ විනාශයන් සිදුවී හමාරයි. ජනතාවකට සිදුවිය හැකි සියලුම පන්නේ දුෂ්කරතාවය, ගැටලු, අසිරුතාවයන්ට මුහුණ දී හමාරයි. මා ඒ ගැන ගොඩක් කියන්න යන්නේ නැහැ. ඔබ හැමදෙනාම දැන් ඒක දන්නවා. එහෙම නේද? නේද? අපි හැමදෙනාම දන්නවා දැන් අපේ රටේ වෙලා තියෙන විපත්තිය ගැන. අපිට ඒක දැනෙනවා. මම ඉතා කෙටියෙන් කියන්නම් විපත්තියේ දිගපළල ඔබට යමක් තේරුම් ගන්න. ගොඩක් නෙවෙයි කෙටියෙන් නේද අපි කවුරුත් දන්න නිසා. අපේ රට මුහුණ දී තියෙන අර්බුදයන් රැසක් අතර මේ මොහොතේ අපි මුහුණ දී තිබෙන ප්‍රධානම අර්බුදය තමයි ආර්ථිකයේ ඇති වී තිබෙන කඩාවැටීම. මේ ආර්ථිකයේ කඩාවැටීම ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. ගම් වතුරක් හෝ මහා දැවැන්ත නියන්සායක් හෝ මහා දැවැන්ත නායාමක් හෝ නේද? සියලු ගස් මුල් උදරවා හඹාගෙන ගිය සුලිසුණගක් හෝ නිසා නොවේ. මේ විපත්තිය සිදු වී තිබෙන්නේ දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරන පාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද අර්බුදය. සමහර අය උත්සාහ කරනවා මේක කොවිඩ් පිටිපස්සේ හැංගෙන්න. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති මීට කලින් මේ ආර්ථික ප්‍රශ්න හැංගුණ අවුරුදු 30ක් මොකක් පිටිපස්සේ? යුද්ධ පිටිපස්සේ. ඒ කාලේ අපිට කිව්වා මතකයි ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ කියනකොට කිව්වා යුද්ධයක් කර කර බෙහෙත් දෙන්න බෑ කිව්වා. අධ්‍යාපන පහසුකම් නැහැ කියනකොට කිව්වා යුද්ධයක් කර කර අධ්‍යාපන පහසුකම් හදන්න බෑ කිව්වා. බඩු ගණන් කියනකොට කිව්වා යුද්ධයක් කර කර බඩු මිල අඩු කරන්න බෑ කිව්වා. මට මතකයි එක රැස්වීමකදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ වෙලාවේ රාජපක්ෂ කඳුරේ ප්‍රබල කතිකෙක් හැටියට ඔහු රැස්වීමකදී ප්‍රකාශ කරා මල්ටි බැරල් කියන යුද අවියෙන් විනාඩියකට මෙච්චර උණ්ඩ ගණනක් පිට වෙනවා. ඒක උණ්ඩේක වටිනාකම මෙච්චරයි. පැයක් මල්ටි බැරල් එක ගැහුවොත් මුදල මෙච්චරයි. ඉස්පිරිතාලයක් හදන්න පුළුවන් කිව්වා. ඒතර අපිට කාලාන්තරයක් තිස්සේ පෙන්වුවා මොකද්ද? මේකට හේතුව යුද්ධය කියලා. යුද්ධය අවසන් වුණාට පසු සියලු ජනපජාවන් තුළ විශාල බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් යුද්ධය අවසන් අපේ රට සුඛිත මුගිත වී අපේ ප්‍රශ්න සියල්ල निराකරණය වෙයි කියලා. එමෙ හිතුවා. යුද්ධ නම් මේකට හේතුව යුද්ධය අවසන් වෙනකොට මේ රට සංවර්ධනයේ හිණිපෙත්තට ගමන් කරයි කියලා කිව්වා. ඒ කාලේ මැතිවරණ වේදිකාවේදී කිව්වා මොකද්ද? මේක ආසියාවේ ආශ්චර්ය කරනවා කිව්වා. දැන් නම් ආශ්චර්ය තමයි. ලයිට් නැති රටක්, ගෑස් නැති රටක්, නේද? කිරිපිටි පෝලින් තියෙන රටක්, පිරිපහදුව වහලා තියෙන රටක්, තෙල් පෝලින් හැදලා තියෙන රටක්. ආශ්චර්ය තමයි ඒක. ඒක දැන් නැකිව්වේ. පාර්ලිමේන්තුවේ මහින්ද මහත්තයා හම්බුනම අහලා බලන්න මේ ගැනද කිව්වේ කියලා. දැන් බලන්න. ඒතර අපි සියලු ජනය ඇතුළ විශාල අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නිර්මාණය වුණා යුද්ධෙන් පස්සේ අපේ රට ගොඩ ගයි කියලා. දැන් මොකද සිදු වී තිබෙන්නේ? දැන් යුද්ධයේ තිබෙන කාලවකවානුවට වඩා වැඩි අද අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන ගැටලු. ඒ නිසා මේ ආර්ථික අර්බුදයේ හේතුව යුද්ධය නෙවෙයි. මා කියන්නේ නෑ යුද්ධය ආර්ථිකයට බලපෑමක් නොකරා කියලා. යුද්ධය ආර්ථිකයට බලපෑමක් කරා. එහෙත් මේ සියලු ආර්ථික කඩාවැටීමට හේතුව යුද්ධය නෙවෙයි. ඊට පස්සේ දැන් කියන්න පටන් ගන්න මොකද්ද? නෑ මේ කොරෝනාවනේ. මම දැක්ක පහුගිය දවස්වල ජනාධිපතිතුමාට කෙනෙක් යෝජනා කරනවා දැන් ඔබතුමාට කොරෝනා නිසා අවුරුදු 2ක් නැති වුණා. ඒ නිසා තව 2ක් ඉන්න කියලා. එහෙම යෝජනා කරා කියලා එතුමාම කියන්නේ හොඳේ. එතුමා දලදා මාලිගාවට ගියපු වෙලාවේ එතන හිටපු තරුණයෙක් කතා කරලා එතුමාට කිව්වලු කොරෝනා නිසා එතුමාට අවුරුදු 2ක් නැති වුණා. ඒ නිසා තව අවුරුදු 2ක් ඔබතුමා කණ්ඩ කියලා
මාලිගාවේ ඉන්න තරුණෙක් මාලිගාව ගාව හිටපු තරුණෙක් එතුමාට යෝජනා කරාලු එතුමා හොඳයි ඒ තරුණයා හොඳයිලු එතුමාගේ උපදේශකයෙක් වෙන්න. ඒ කියන්නේ වැඩේට ලාවට කැමැත්තක් තියෙනවා. නැත්නම් උපදේශක කරගන්නේ. මේ ඔක්කොම යාත් මේ රංගනේ ගේන්නේ මොකටද? මේ උත්සාහ කරමින් තිබෙන්නේ මේ අර්බුදයේ කොවිඩ් නිසා ඇති වූවක් කියන්නේ. ඒකත් බොරු. කොවිඩ් නිසා බංග්ලාදේශයේ විදේශ සංචිත වැඩි වුණා. ඉන්දියාවේ විදේශ සංචිත වැඩි වුණා. කොවිඩ් කාලේ 2020ට සාපේක්ෂව 21. බංග්ලාදේශයේ විදේශ සංචිත වැඩි වුණා. පාකිස්තානයේ විදේශ සංචිත වැඩි වුණා. වියට්නාමේ විදේශ සංචිත වැඩි වුණා. ඉන්දියාවේ විදේශ සංචිත වැඩි වුණා. වියට්නාමේ විදේශ සංචිත වැඩි වුණා. ලංකාවේ පතුලටම හිඳුණා. එතකොට ඉන්දියාවේ තිබෙ වෙන කොවිඩ් එකක් අපේ තිබෙ වෙන කොවිඩ් එකක්. එහෙම නෙවෙයි. ඒ නිසා මේ අර්බුදයේ හේතුව කොරෝනා වසංගතයක් නෙවෙයි. ඒකත් නෙවෙයි. ඊළඟ දැන් අලුත් එකක් කියන්න පටන් ගන්න තියෙනවා. ඇත්ත තමයි. කොවිඩ් ඉවරුණා විතරයි වැඩේ පටන් ගන්න ගියේ රුසියාව ගැහුවනේ යුක්‍රේනයට. මම දැක්ක මේ ළඟදී දැන් ඒක කියන්න බෑ. මේ රුසියන් යුක්‍රේන යුද්ධය පටන් ගත්තනේ. දැන් ඒකේ හැංගෙන්න යනවා. ඒ නිසා හැමදාමත් මේ පාලකයන් කරපු දේ තමයි මේ ආර්ථිකයේ සැබෑ අර්බුදය ඒ අර්බුදයට හේතු සමාජයට ඉදිරිපත් කරනව වෙනුවට කාලයක් යුද්ධයට මුවා වෙනවා. කාලයක් නේ කොවිඩ් වසංගතයට මුවා වෙනවා. තව කාලයක් රුසියන් යුක්‍රේන යුද්ධයට මුවා වෙවි. තව කාලයක් 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ තමයි මේ ආර්ථික කඩාවැට්ටුවේ මන් දැන් හදන්න පටන් ගන්න කියලා එතුමා කියනවා. එතුමා පරාද වුණාම 2019 රාජපක්ෂ මහත්තයා ආයෙ ඇවිල්ලා කියනවා අපේ කාලේ නම් টොප් එකට ගියා. රනිල්ගේ අවුරුදු 5 තමයි නැති කරේ. ඒකෙන් තමයි මේ විනාශය සිද්ධ වුනේ කියලා. මේවනේ දැන් කියන්නේ. ඒකට මොකද්ද වෙලා තිබෙන්නේ? මේ විනාශය ඇත්ත වග උත්තර කරුවන. මේ විනාශය ඇත්ත හේතුව සමාජයට එනවා වෙනුවට විවිධ හේතු වල හැංගෙන්න හදනවා. රනිල් කරපු වැඩේනේ. රනිල් කියනවා මහින්ද කරපු වැඩේනේ. මේකනේ වෙලා තියෙන්නේ. මොකද්ද මේ අර්බුදේ පතුලේ තිබෙන්නේ? මේ අර්බුදේ පතුලේ තිබෙන්නේ විශේෂයෙන්ම 1977න් පස්සේ අපි අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය. ඒතො සමහර අය අපෙන් අහන සහෝදරයා ඕගොල්ලෝ යෝජනා කරන්නේ වහපු ආර්ථිකයක්ද? නැහැ. ලෝකේ තවදුරටත් කිසිදු රටකට ආර්ථිකය මුළුමනින්ම වහගෙන ඉන්න බෑ. ඒ වගේම ලෝකේ කිසිදු රටක් ආර්ථිකය මේ විදිහට විවෘත කරලත් නැහැ. දැන් ඉන්දියාව ගත්තොත් අපි අසල්වැසි රාජ්‍යය. ඒගොල්ලන්ගේ ආර්ථිකය විවෘත කරලා තිබෙනවා. හැබැයි මොන විදිහටද? ඒගොල්ලන්ගේ ජාතික නිෂ්පාදනත් ඒගොල්ලන්ගේ ජාතික නිෂ්පාදිතයන් ජාතික කර්මාන්තකරුවෝ ව්‍යවසායකයෝ ජාතික ආර්ථිකය ආරක්ෂා කරගෙන ඒගොල්ලෝ වෙළඳපොළ විවෘත කරනවා. ඉන්දියාවට සෝවියට් දේශයෙන් විශාල කර්මාන්ත පද්ධතියක් ලැබුණා. එහෙත් උන්ට වාහන මෝටර රථ කර්මාන්ත පිළිබඳව තාක්ෂණයක් තිබුණේ නැහැ. ඉන්දියාව මුහුණ දුන මේ තාක්ෂණය ගෙන්නේ කොහොමද? ඒගොල්ලෝ විවෘත කරා ජපාන් ලේලන්ඩ් සමාගමට ඉන්දියාවට එන්න කියලා. අශෝක් එක්ක එකතු වෙලා අශෝක් ලේලන්ඩ් හදන්න කිව්වා. ඔවුන්ට තාක්ෂණය තිබුණේ තාක්ෂණය තිබුණේ ජපානයේ ලේලන්ඩ් සමාගමට එන්න කිව්වා. අශෝක් ලේලන්ඩ් බස් රථය හැදුවා. ලොරිය හැදුවා. ජපානයේ තිබුණ හොන්ඩා සමාගමට එන්න කිව්වා. එන්න කියලා ඉන්දියාවේ තිබු හීරෝ සමාගමත් එක්ක එකතු වෙන්න කිව්වා. හැදුවා හීරෝ හොන්ඩා. ඊට පස්සේ හොන්ඩා සමාගම ගියා. දැන් හීරෝ බයිසිකලෙත් තියෙනවා. නේද? පල්සර් බයිසිකලෙත් තියෙනවද ඔය වගේ? ඉන්දියන් බයිසිකල් නේද? අපේ ගත්තොත් අද ඉන්දිය බයිසිකල් ඔක්කොම. හැබැයි ඒගොල්ලෝ වෙළඳපොළ විවෘත කරේ කොහොමද? ඒගොල්ලෝ වෙළඳපොළ විවෘත කරේ Tamanට අවශ්‍ය තාක්ෂණයක් සමහර අවස්ථාවල Tamanට අවශ්‍ය ප්‍රාග්ධනයක් ගේන්න. ඉන්දියාව කිරි නිෂ්පාදනයේ විශාල ඉහළ රාජ්‍යයක්. ඒගොල්ලෝ නව ශ්‍රීලන්තයට ඕස්ට්‍රේලියාවට වෙළඳපොළ විවෘත කරා. හැබැයි
තමන්ගේ කිරි නිෂ්පාදිතයත් රැකෙන විදියට. ඉඳ ලෝකේ කිසි රටක් වහලත් නැහැ. කිසි රටක් සම්පූර්ණයෙන් අරලත් නැහැ. ඒ නිසා තවදුරටත් කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා ලෝකේ වහලා දුවන්න බෑ. අපි දන්නවනේ ලෝකේ දැන් එක නේද? එකට වෙළඳ පොලෙන් ගැට ගහලා තිබෙන්නේ. තාක්ෂණයෙන් ගැට ගහලා තිබෙන්නේ. චීනේ කපු හදනවා. කපු වලින් කොරියාවේ නූල් හදනවා. ඒ නූල් වලින් ලංකාවේ ඇඳුම් මහනවා. ඒ ඇඳුම් උත්තර දෙවිය ඇස්කීම් උරුම් අඳිනවා. වෙළඳ පොලෙන් ලෝකේ ගැට ගහලා තිබෙන්නේ. එන කිසි රාජ්‍යයකට මුළුමනින්ම වහලා ඉන්න බෑ. ඒ නිසා අපි කියන්නේ අපි ලෝකයේත් එක්ක වෙළඳ පොලේ ඉස්සරහට යන්න ඕන. හැබැයි කොහොමද අපේ ජාතික ආරක්ෂාවේ පංගුවත් ජාතික නිෂ්පාදනයත් ආරක්ෂා කරගනිමින්. හැබැයි මේගොල්ලෝ විවෘත කරේ කොහොමද? නව ශ්‍රීලන්තයට ඕස්ට්‍රේලියාවට කිරි වෙළඳපොළ විවෘත කරා අපේ වැලිසර කිරිපිටි කම්මල වැහුණා. ඔන්න අපි විවෘත කරපෙදී. අපි චීනයට ඉන්දියාවට අපේ රෙදි වෙළඳපොළ විවෘත කරා. අපිට තිබුණා තුල්ලිරිය, මත්තේගොඩ, පූගොඩ, දැවන්ත රෙදි ජනපද තිබුණා. ගම් ඇතුලේ පේස කර්මාන්තශාලා තිබුණා. හැම ගමකම ඒ කාලේ අපේ විවින් මධ්‍යස්ථාන මතකද? ඒ සියල්ල වැහිලා ගියා. අද මෙතන ඉන්න ඇඳ අපි ගොඩක් දෙනෙක් ඇඳගෙන තිබෙන්නේ ඇඳන් ඉන්නේ පිටරටින් ආනයනය කරන රෙදි එක්ක චීන එක්ක ඉන්දියාව. මොකද සිදුවී තිබෙන්නේ? අපි වෙළඳපොළ විවෘත කරා අපේ රෙදි කම්මල් ටික වැහුණා. අපි ලෝකෙට සීනි වෙළඳපොළ විවෘත කරා. අපිට සීනි ගලාගෙන එන්න පටන් ගත්තා. අපේ කන්තලේ හිඟුරාන සීනි කම්මල් වැහුණා. නේද? අපි කොහොමද මේක විවෘත කරලා තිබෙන්නේ? අපි ලෝකෙට කඩදාසි වෙළඳපොළ විවෘත කරා. මොකද සිදුවී තිබෙන්නේ? අපේ ඇඹිලි පිටියේ වාලච්චේනේ කඩදාසි කම්මල් වැහුණා. ඉන්දියාව වෙළඳපොළ විවෘත කරනවා. තමයි කර්මාන්ත ඉස්සරහට එනවා. තාක්ෂණය ගේනවා, ප්‍රාග්ධනය ගේනවා. අපි වෙළඳපොළ විවෘත කරනවා. මොකද සිද්ධ වෙන්නේ? අපේ කර්මාන්තශාලා පද්ධතියම කඩා වැටෙනවා. මේක ඉතාමත් වැදගත් කරුණ තමයි දැන් මේ සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙන තෙල් සංස්ථාව. තෙල් සංස්ථාව කියන්නේ ඉතා වැදගත් ආර්ථික මර්මස්ථානයක් අපිට තිබුණා. 1962 වසරේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණේ පවුන් ලක්ෂ 2.5 බ්‍රිතාන්‍ය රජයට වන්දි ගෙවලා ඒක පවරගත්තා. ඒතර බ්‍රිතාන්‍ය සමාගම සතුව තමයි එම තෙල් ටැංකි සංකීර්ණය තිබුණේ. 1962 දී පවුන් ලක්ෂ 2.5ක් දීලා ඒක පවරගත්තා. අද සතයක්වත් නැතුව විකුණලා දැම්මා. ඔන්න අපිට වෙලා තියෙන්නේ මේ ආර්ථික ගමන්ම. තෙල් සංස්ථාව ගත්තොත් අපිට 1968 දී සෝවියට් දේශයේ උදව් සහිතව සපුකස්කන්ධ තෙල් පිරිපහදුවක් ලැබෙනවා. අපිට දවසකට බැරල් 38000 එම පිරිපහදුවෙන් පිරිපහදු කරන්න පුළුවන්. 1968 දී ඒක අපිට අපේ රට අවශ්‍ය වෙන තෙල් ටික පිරිපහදු කරා. 68 මීට අවුරුදු 54කට කලින්. හැබැයි තෙල් පිරිපහදු කරන තාක්ෂණය දියුණුව 68ට වඩා අවුරුදු 54ක් යනකොට. හැබැයි අපි අලුත් පිරිපහදුවක් ගෙනාවිනේ. අලුත් පිරිපහදුවක් ආරම්භ කරන්න සමත් වුණේ නේ. ඒ වගේ මේ පිරිපහදුවත් එක්ක තවත් අතිරේක කර්මාන්ත ගොඩක් තිබුණා. තෙල් පිරිපහදු කරනකොට එන අපද්‍රව්‍ය වලින් අපි නයිලෝන් නයිලෝන් නූල් හදන නයිලෝන් කර්මාන්තශාලාවක් අපිට තිබුණා. තෙල් පිරිපහදු අතුරුපර වලින් හදන යූරියා කර්මාන්තශාලාවක් තිබුණා. 1982 දී මංගව පත්තර දැන්වීමක් තිබෙනවා. ලංකා පොහොර සංස්ථාව යූරියා මෙට්‍රික් ටන් 50000ක් පාකිස්තානයට යවලා තිබුණා 1982 දී. එතකොට තෙල් පිරිපහදුවත් එක නයිලෝන් කර්මාන්තශාලාවක් තිබුණා. තෙල් පිරිපහදුවත් එක පොහොර කර්මාන්තශාලාවක් තිබුණා. තෙල් පිරිපහදුවත් එක ලිහිසි තෙල් නිෂ්පාදනය කර කර්මාන්තශාලාවක් තිබුණා. තෙල් පිරිපහදුවත් එක්ක සිපෙට්කෝ මහත්තයා මතකද? සිපෙට්කෝ කියලා කෘමිනාශක වල්නාශක හදන කර්මාන්තශාලාවක් තිබුණා. තෙල් සංස්ථාවත් එක්ක අපිට නැව් තෙල් අංශයක් තිබුණා. නැව් වලට තෙල් ගැහුවා අපි. මොකද සිද්ධ වුනේ? පොහොර සංස්ථාව වහලා දැම්මා.
නයිලොන් සංස්ථාව වහලා දැම්මා. ලීසි තෙල් කැල කැල්ටස් කාර්යයට ඇමරිකන් කැල්ටස් සමාගමට විකුණලා දැම්මා. නැවුතෙල් අංශය ඉස්සරලම රනිල් වික්‍රමසිංහ 2003 දී IOC සමාගමට වික්කා. ඒකට විරුද්ධ නඩුවක් ගියා. 2008 දී ආපහු එක ආණ්ඩුවට ආවා. නැවත මහින්ද රාජපක්ෂ මහත්මයා IOC සමාගමටයි ජෝන් කීල්ස්ලටයි මැක්ලරන්ස්ලටයි නැවුතෙල් අංශ විකුණලා දැම්මා. ඔන්න සිද්ධ වෙච්ච දේ. ඒ නිසා මොකද සිදු වී තිබෙන්නේ? රටට ඩොලර් රුපියන වෙතා වැදගත් මරමස්ථාන යූරියා නිෂ්පාදනය කරු කර්මාන්තශාලා, නයිලෝන් නිෂ්පාදනය කරු කර්මාන්තශාලා, ඩොලර් වලින් තෙල් ගහලා ඩොලර් රුපියන නැවුතෙල් අංශ ඔක්කොම විකුණලා දැම්මක වහලා දැම්මා. ඒ නිසා මේගොල්ලෝ හදපු අය නෙවෙයි වනසපු අය. ජේ.ආර්. ජයවර්ධනට හෝ ආර්. ප්‍රේමදාසට හෝ චන්ද්‍රිකාට හෝ මහින්දට හෝ රනිල්ට හෝ මේ කිසියෙකුට අපේ රට ගැන කියන්න බෑ හදපු රට කියලා. ඒගොල්ලෝ මේ රට වෙනසුවා, විනාශ කරා. දැන් මොකද සිදු වී තිබෙන්නේ? අවසානයේදී අපිට යූරියා ටික පිටරටින් ගේන්න ඕන. පිරිපහදු ගේන්න පොරතෙල් බැරල් 38000යි එදා වෙළඳපොළ අවශ්‍යතාවය. හැබැයි අපි ඒක වර්ධනය කරේ නේ. අපිට තෙල් ගේන්න ඕන දැන්. පිරිපහදු කරපු තෙල් පිරිපහදු කරනවට වඩා පාඩුයි ගේන එක. ඉතින් මෙහෙම ආර්ථිකයක් කුකුල දෙමු. ඊට පස්සේ නැවත ආව විශාල සංකල්පයක්. විශාල ණය කඳු අරගෙන රට හදන්න. විශේෂයෙන්ම 2005න් පස්සේ විශාල ණය ගන්න පටන් ගත්තා. අරගෙන හැදුවා මහා සංවර්ධන ව්‍යාපෘති කියලා අපිට පෙන්නුවා. ගුවන්තොට පොළවල් හැදුවා, ගුවන් යාන එන්නේ නැති. සම්මන්ත්‍රණ ශාලා හැදුවා, සම්මන්ත්‍රණ තියන්නේ නැති. නෙළුම් කුළුණු හැදුවා, බල්බ් එකක් පත්තු වෙන්නේ නැති. මොකද වෙලා තිබෙන්නේ? මහා ණය ගුලකට අපේ රට හිර කරා. මේ මෑතකදී මට හම්බුණා හම්බන්තොට වරාය විකුණනකොට හම්බන්තොට වරාය හැදුවේ චයිනා හාබර් කියන සමාගම. චයිනා හාබර් කියන සමාගම. හම්බන්තොට වරාය හදන්න චයිනා හාබර් සමාගම ගත්තා ඩොලර් මිලියන කියන දසලක්ෂයේ ඩොලර් දසලක්ෂ 1200ක්. ඒක හදන්න ගත්තා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේක විකුණන්න ගියා. විකුණන්න ඉස්සෙල්ලම කතා කරා චයිනා හාබර් සමාගමත් එක්ක. මේගොල්ලෝ කිව්වා ඕගොල්ලෝ හදන්න 1200ක් ගත්තා. අපේ භූමියත් මෙතෙන්ට යට වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට ගන්න ඕන 1300ක් දෙන්න කිව්වා. 1200ක් හදන්න ගියා. අපේ මුහුද අපේ ගොඩබිම යට කරලා තියෙනවා. අක්කර 4000ක් දෙනවා අපි ඒගොල්ලන්ට. නේද? ඒකත් එක්ක අපිට 1300ක් දෙන්න කිව්වා. චයිනා හාබර් සමාගම කියනවා නෑ මේක වටින්නේ 900යි කියනවා. මිනිහා හදන්න ගත්ත 1200. හදපු කෙනාම කියනවා වටින්නේ 900යි කියලා. ඒ කියන්නේ මොකද්ද? හදපු කෙනා තමයි ගියපු ගාන දන්නේ. හරි ඉතින් මන් දන්නවා ගියපු අය යවුවා කෝ ඉතුරු ඩොලර් මිලියන 400. ඩොලර් මිලියන 400ක් හොඳේ. පොඩි ගණන් නෙවෙයි. ඩොලර් මිලියන 400ක්. හරිද? කෝ කියලා ඇහුවා. ඊට පස්සේ චයිනා හාබර් සමාගමත් එක්ක රණ්ඩු වෙලා එදා ඒ ගනුදෙනු නතර වුණා. ඊට පස්සේ චීනය යෝජනා කරා හාබර් සමාගමත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ නැහැ. චයිනා හාබර් එකත් එක්ක මර්චන්ට් එකත් එක්ක ගනුදෙනු ඉවර කරගන්න කියලා. ඊට පස්සේ චයිනා මර්චන්ට් එක දාලා ඉවර කරා. ඔන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මහා ව්‍යාපෘති පිටිපස්සේ විශාල කොමිස් තියෙනවා. ඔයගලන්ට මතක ඇති හිටපු විගණකාධිපතිතුමා ගාමිණී විජේසිංහ මහත්මිය 2018 දී වාර්තාවක් ඉදිරිපත් 2018 දී වාර්තාවක් ඉදිරිපත් කළා කිව්වා එතකොට අපේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි කිව්වා. ට්‍රිලියන 11යි. ට්‍රිලියන 11යි කියන්නේ 2018 කෝටි 11 ලක්ෂය. 1950 දී අපේ ණය ප්‍රමාණය කෝටි 100යි. 1 බිලියනයි. 2018 දී අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි. කෝටි 11 ලක්ෂයයි. මේ 21 දෙසැම්බර් වලට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 17.6යි. කෝටි 17 ලක්ෂ 60000යි. මේ දෙසැම්බර් වෙනකොට අපේ ණය ප්‍රමාණය කෝටි 21 ලක්ෂයයි. කෝටි යෝ මන් දන්නේ නේද? කෝටි 21 ලක්ෂයයි.
ඒතර ගාමිණී විජේසිංහ මහත්තයා 2018 දී කිව්වා අපේ ණය ප්‍රමාණය කෝටි ලක්ෂ 11යි. දැන් ඔයගොල්ලෝ ණයක් ගත්තාම බැංකුවේ මහත්තයා ඇවිල්ලා අහනවා කෝ ණය? ගයක් හදන්න ණයක් ගත්තාම බැංකුවේ මහත්තයා ඇවිල්ලා අහනවා කෝ ගයක් හදන්න ණයක් ගත්තා මොකද වුනේ? අපිට කියන්න පුළුවන් අත්තිවාරම දාන්න මෙච්චර ගියා, බිත්ති උස්සන්න මෙච්චර ගියා, වහල ගහන්න මෙච්චර ගියා, හුණු පිරියම් කරන්න මෙච්චර ගියා, දොර ජනෙල් කියන්න මෙච්චර ගියා. ලක්ෂ 20ක් බැංකුවේ දෙන්න. ඕ මහත්තයෝ ලක්ෂ 20. වෙන්නන්න බැරිද? අපි ගයක් හදන්න ණයක් ගත්තා නම් බැංකුවේ මහත්තයා අපිට ඇවිල්ලා කියපුවාම ගේ හදන්න ලක්ෂ 20ක් ණය ගත්තා. ලක්ෂ 20 පෙන්වන්න පුළුවන්. දැන් ගාමිණී විජේසිංහ මහත්තයා විගණනාධිපතිතුමා විගණනයක් කරා. ඒ වෙලාවේ ණය ප්‍රමාණය කෝටි 11 ලක්ෂයයි. එතුමා හෙව්වා දැන් කෝටි 11 ලක්ෂයට වත්කම් තියෙනවද? වත්කම් කීයද? කෝටි 11 ලක්ෂයේ වත්කම් කෝටි 1,80,000යි. ට්‍රිලියන 11යි ණය වත්කම් තියෙන්නේ ට්‍රිලියන 1.8යි. 9.2ක්ම නේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි හිතන් හිටියේ ගහන්නේ 10%යි කියලා. මේගොල්ලෝ හදලා තියෙන්නේ 10%යි. ගහලා තියෙන්නේ 90%ක. ඒ ණය බර තමයි අපේ රට හිර වුනේ. ඔන්න එක ප්‍රශ්නයක් අපේ රටේ මේ ආර්ථිකය කඩාවැට එකක් මේ ණය වලින් ඇති කරලද වත්කම් ණය වලට සරිලන වත්කම් හැදුන්නේ. සමහර ඒවා ණය වලට අවශ්‍ය වත්කම් හැදුවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්නවා මහාචාර්ය ලලිත ශ්‍රී ගුණරුවන්. ඔහු කටයුතු කරා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයෙක් හැටියට. යුද්ධය ඉවරුණාට පස්සේ ඕමන්තේ ඉඳන් කංකසන්තුරේටත් මැදවච්ච ඉඳන් තලේමන්නාරමටත් රේල් පාර හදන්න දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුමක් හැදුවා. එතකොටත් අපි වවුනියාව ඉඳන් ඕමන්තේට රේල් පාර හදලා තිබ්බේ. අපි දුම්රිය දෙපාර්තමේන්තුව. ඔයගලන්ට මතක ඇති ඒ කාලේ දලස් සලහප්පරම දුම්රිය ඇමතිවරයා ටිකට් වික්කා මේ රේල් පාරයි දුම්රිය ස්ථානයි හදන්න සල්ලි එකතු කරා. දලස් කොම සාහිත්‍යකාරයන් ටික ඔක්කොම සාහිත්‍ය මගාරින කෙනා හොඳේ. එයා මට මතකයි ඒ කාලේ කිව්වා මේ ව්‍යාපෘතිය කරන දේ තමයි උතුරේ දකුණේ බිඳුණු හදවත් යා කිරීමේ ව්‍යාපෘතිය. මට මතකයි ටීවී එකේ ඇඩ් එකක් ගියා. කෝච්චි පෙට්ටි දෙකක් දෙපැත්තෙන් ඇවිල්ලා හා වෙනවා. උතුර දකුණ යා කිරීමේ ව්‍යාපෘතිය සල්ලි එකතු කරා මේක හදන්න කියලා. ලලිත ශ්‍රී ගුණරුවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයා ඒක ඇස්තමේන්තුව හැදුවා. ඇස්තමේන්තුව හදලා කිව්වා කිලෝමීටරයක් හදන්න ඩොලර් ලක්ෂ 5ක් යනවා කිව්වා. ඩොලර් ලක්ෂ 5ක්. ඊට පස්සේ මහින්ද මහත්තයාගේ ඉන්දියාවට. ඉන්දියාවෙන් කිව්වා අපිට මේක දෙන්න කියලා. ඊට පස්සේ මේ ව්‍යාපෘතිය කෑලි 4කට කැඩුවා. ඕමන්තේ ඉඳන් පලේ ඉඳන් කංකසන්තුරේ මැදවච්චි ඉඳන් මඩු ඉඳන් තලිමන්නාරා. කොටස් 4කට කැඩුවා. කඩලා ඉන්දියාව කිව්වා ඒගොල්ලන්ට 3ක් ඕන කිව්වා. 3ක් දුන්නා. කෝකද? ඕමන්තේ නම් පලේ කෑල්ලයි මැදවච්චි පාර මුළු පාරයි. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට හම්බුණා පලේ ඉඳන් කංකසන්තුරේට. ඒක ලුහිත අපිට කරගන්න බැරි වෙයි කියලා මුතන නාවක් කුලිය පාල වෙනවා මීටර් 400ක් දිගයි. ඒ වෙලාවේ දුම්රිය ඇමති මාරු වෙලා කවුද වෙල්ගම ආවා. වෙල්ගමේ පාලමට ඒත රේල් පාර හදන්න බෙල්ජියමෙන් පාලම ගෙනාවා. ඩෙන්මාර්කෙන් රේල් පිළි ගෙනාවා. ඊළඟ වෙසක් දිනයක GL ගියා ඉන්දියාවට. අර චෝගම් සමුදුව කිට්ටුව. ගියපු වෙලාවෙද කිව්වා අපිට අනිත් කෑල්ලක් දෙන්න කිව්වා. ඒකත් දුන්නා. මම ඒ දවස්වල පාර්ලිමේන්තුවේ ඇහුවා වෙල්ගමගෙන් දැන් පීලි ටිකට මොකද කරන්න කියලා. try කරනවා කිව්වා ඒකත් දෙන්න. කෑලි 4ම දුන්නා. ඉන්දියානු ඉර්කෝන් කියන සමාගමට කිලෝමීටර කීයද? කිලෝමීටරයක් ඩොලර් ලක්ෂ 22යි. ඩොලර් ලක්ෂ 22යි කිලෝමීටරයක්. ඔබ හිතන්න. අපේ ඇස්තමේන්තුව ඩොලර් ලක්ෂ 5යි. ඩොලර් ලක්ෂ 22යි. ඒ කියන්නේ මොකද්ද?
ඒ හැදුවා වගේ 4 ගුණයක් හදන්න පුළුවන් වියදම අපි ඒ පාරට දරලා තියෙනවා. ඉතින් ණය අපිට බරක් වුණා. මාතර ඉඳන් බෙලියතර රේල් පාර කිලෝමීටර 27යි. කිලෝමීටර 27යි හොඳේ. වියදම ඩොලර් මිලියන 272යි. කිලෝමීටර 27යි ඩොලර් මිලියන 272යි. ඒ කියන්නේ 1 කිලෝමීටරයක් ඩොලර් මිලියන 10යි ඩොලර් කෝටියයි. ඒ කියන්නේ දැන් නම් රුපියල් කෝටි 200යි. ඒ කියන්නේ මාතර ඉඳන් බෙලියතර රේල් පාර හදනකොට කිලෝමීටරයක් රුපියල් කෝටි 200යි. බෙලියත්තෙන් කෝච්චි පෙට්ටි දෙකක් පිරෙන්න සෙනග නගින්නේ. ඉතින් අපි විශාල ධනස්කන්ධයක් තියෙන එකක් නම් අපි යමු ඒවට. හැබැයි ණය අරගෙන අපි මේ වැඩ කරන්නේ. ඒ නිසා ණය වලින් අවශ්‍ය ව්‍යාපෘති හැදුවෙත් නැහැ. ණය වලින් සරිලන ව්‍යාපෘති හැදුවෙත් නැහැ. ඔන්න මේ ආර්ථික කඩාවැටීමේ පතුලේ තියෙන සාධකය. එකක් අපි අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය. දෙක අපි මේ සංවර්ධන කියලා කරපු විගඩම. ඒක විසින් අද සිදු වී තිබෙන දේ මොකක්ද? පිරිපහදුව වහන්න වෙනවා බොරතල් ගේන්න සල්ලි නැතුව. කන්ටේනර් 1500ක් වරාය හිර වෙලා. ලෝකේ නැව් සමාගම් දැන් කොළඹ වරායට එන්නේ. මොකද නැව් සමාගම් වලට තමයි කන්ටේනර් අයිති. කන්ටේනර් කියන්නේ කන්ටේනරේ බෑව තව බඩු ටිකක් පැටෙව්වා ඊළඟ ගෙනිච්චා. හැබැයි අපේ කන්ටේනර් 1500ක් මාස 4ක් වගේ ඒවා ගබඩා දැන්. කන්ටේනර් ගබඩා. එඳා නැව් සමාගම් වලට කන්ටේනර් නැහැ දැන්. ඒ අපි ගබඩා තියාගෙන වරායි. නැව් සමාගම් දැන් මහමුද අපේ වරාය සීමාවට එන්නේ. එන නැව් සමාගම් ගන්න ගාන වැඩි වෙලා තියෙනවාද? මට මේ ළඟදී එක්කෙනෙක් හම්බුණා කොහොබත් යවන ඇමරිකාවට. ඉස්සර කන්ටේනර් එකක් කරේ ඩොලර් 4500 කිව්වා. දැන් 18500 කිව්වා. මේ ආර්ථික අර්බුදේ ප්‍රසාරණය වෙන විදිය. නැව් සමාගම් වෙන්නේ ගොඩක් අපනයන කරුවන් තමන්ගේ කන්ටේනර් 7-8 හදාගෙන තියෙනවා යවන්න විදියක් නෑ. මේ කාලේ කොහොමදත් අපේ ජල විදුලි බලාගාර හින්දිනවා අඩු වෙනවා වතුර. તો ජනවාරි මාසෙත් මේ ප්‍රශ්නේ එන්න තිබ්බා. හැබැයි මොකද කරේ? ගෝඨාභය රාජපක්ෂ කිව්වා නෑ වතුර වලින් හරි විදුලිය දෙන්න කියලා. වතුර ඇරිය මොකද වෙලා තියෙන්නේ? ජලාශය හිඳුනා. ජලාශය හිඳනකොටම තෙලුත් නැතුව ගියා. කැලණිතිස්ස නතර වුණා. කැලණිතිස්ස බලාගාරේ මෙගාවොට් 315ක් හදනවා. ඊට පස්සේ යුගදනවි බලාගාරේ මෙගාවොට් 270ක් හදනවා. ඊට පස්සේ සපුගස්කන්ධ බලාගාරේ ඔක්කොම නතර වුණා තෙල් නැතුව දුවන්න. දැන් වතුරත් නැහැ තෙලුත් නැහැ. ඊට පස්සේ මොකද උනේ? විදුලිය කපන්න පටන් ගත්තා පැය 7-8. දැන් යෝජනා කරන මොනවද? හදිසි මිලදී ගැනීම. මුහුදේ නතර කරලා තියෙන බලාගාර නැව් ගේන්න. ගාන හොඳයි. ඔන්න පාර. දැන් බලාගාරයක් ගේන්න හදලා මෙගාවොට් 300. හරි. මුහුදේ පාවෙන නැවක් ගෙනල්ලා හයි කරගන්න දෙන්න. ඒකෙනුත් ගහනවා. මේකට සිද්ධ වෙලා තිබෙනවා. බැංකුවක භාණ්ඩ ආනයන කරන කෙනෙකුට තමයි කර්මාන්තශාලාවල. පහුගිය දවස්වල කර්මාන්තශාලා දිව්වා. හැම කර්මාන්තශාලාවක අඩුමතරම මාස 2-3කට ගබඩා කරපු අමුද්‍රව්‍ය තිබෙනවා. ඇඳුම් කර්මාන්තශාලාව ගෙනාපු නූල් තියෙනවා. ගෙනාපු රෙදි තිබෙනවා. එනිසාවල මාස 2-3ක් දිව්වා. දැන් ගේන්න විදියක් නැහැ. දැන් ගොඩක් කර්මාන්තශාලා අසීරුවටපත් වෙලා තිබෙනවා. මම මේ ළඟදී ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරික සංගම් හම්බුණා. ඒගොල්ලෝ මට ලියුම් තොගයක් දුන්නා. අපේ කර්මාන්තශාලාවට මෙහෙමලා තියෙන මේව නැහැ කියලා. එතන අරුමුදයක් මත වෙලා තිබෙනවා. ඊළඟ ණය ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? එක එක රටවලින් ණය ඉල්ලන්න පටන් ගන්න තියෙනවා. එදා වේල ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කියනවා අපිට කිරිපිටි ගේන්න සල්ලි දෙන්නේ නැහැ. එහෙනම් අපිට ඩොලර් මිලියන 200ක් දෙන්න කිරිපිටි ගේන්න කියලා ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලනවා. පාකිස්තානේ ඉල්ලනවා අපිට ඩොලර් මිලියන 200ක් දෙන්න යකඩ සිමෙන්ති ගේන්න කියලා. බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක් ගත්තා හාල් ගේන්න කියලා. බංග්ලාදේශය හැදුනෙත් 1972 කින්. හරිද? අද අපි ගිලේගේ ණය ඉල්ලනවා. මේ පළක ලැජ්ජා වෙන්න ඕන. ඩොලර් මිලියන 250ක් අතමාරු. මේකක්වත් දිගු කාල නැහැ වෙන අතමාරු. soft loan. ඔය යන්නේ soft loan කියලා. මේ අතමාරු. අර අපි කියන්නේ අපිට මේ පොඩි ගාණක් හම්බෙන්න එනවා පඩිය ගන්නකම් කීයක් හරි දෙන්න. මෙන්න මෙහෙම යන්නේ. බංග්ලාදේශෙට ගිහලා soft loan එකක් ගත්තා මාස 3කට. මාස 3කට අතමාරුවක් ගත්තා. මාස 3 ඉවර වෙනකොට ගෙවන් ගන්න බැරි වුණා. ආය ආණ්ඩුව කතාව මාස 3ක් දීර්ඝ කරලා දෙන්න බංග්ලාදේශ කිව්වා. හැබැයි පොලිය වැඩි කිව්වා. පොලියත් වැඩි කරා. ඉන්දියාවෙන් ගිහලා අතමාරුවක් ඉල්ලනවා. ඩොලර් මිලියන 500ක පරිප්පු සහ තෙල් ගේන්න. චීනෙන් ගිහලා ඩොලර් මිලියන 100ක් 1000ක් ඉල්ලනවා.
අතමාරු soft loan එක. අතමාරුව මාසයෙන් ගෙවන්න උනා. අතමාරුවක් ඉල්ලනවා රෙදි පිළිස අනික් ද්‍රව්‍ය ගේන්න දෙන්න කියලා. එහෙ රුසියාවයි යුක්‍රේනයයි ගහ ගන්නවා. ඒ ඇස්සේ අපි ගිහලා රුසියාවෙන් ඉල්ලනවා අපි ඩොලර් මිලියන 300ක් දෙන්න බැරි. එහෙ රැවුල ගෙනියලා අපි සුරුට්ටු පත්තු කරන්න හදනවා. මොකද වෙලා තියෙන්නේ? ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මේ පාලකයන් අපේ රට මෙතෙන්ට ගෙනලා තියෙන්නේ. ඒ නිසා ආර්ථික වශයෙන් රටකට විහෙක සියලු ව්‍යසනයන් සිදු වියමාරයි. ඒ වගේම පාලන යන්ත්‍රයක් හිටියට ගත්තොත් අපේ මේ පාලනය සඳහා තිබෙන සියලු විහිළුවන් අඩපණ කොට විනාශ කරලා ඉවරයි. කැබිනට් මණ්ඩලය කියන කිසි බලයක් නැති තැනක් දැන්. පේනවනේ. කැබිනට් මණ්ඩලය කියන ඇමතිවරුන්ට බලයක් නැහැ. කවදාවත් තිබුණේ නැහැ ඔයගොල්ලන්ට. අපි හිටපු ගමන් පාර්ලිමේන්තුවේ යන කැබිනට් ඇමතිවරු හම්බුණා. මොකද ඇමතුමා වෙන්නේ? ඔබතුමාලා තමයි ඉතින් දන්නේ. ඔහොන් කැබිනට් ඇමති. සිද්ධ වෙන කිසි දෙයක් දන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් අපේ රටේ කැබිනට් මණ්ඩලය රට වෙනුවෙන් විධායක තීන්දුව ගන්න තැනක් නෙවෙයි. කැබිනට් මණ්ඩලය අතික්‍රමණය කොට කැබිනට් මණ්ඩලය ඉක්මවා බලයක් තියෙන පවුලක් අතේ. ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද නේද? මුදල් ඇමති මහින්ද, මුදල් ඇමති බැසිල් මේ තුන් දෙනා අවශේෂ නාමල්, චමල්, සසේන්ද්‍ර, නිපුණ බෑන. හරිද? මේගොල්ලන්ගේ හත් කට්ටුවේ ආණ්ඩුවක්. මේගොල්ලෝ තමයි තීන්දුව ගන්නේ. ජනතාව පත් කළ මන්ත්‍රී වුණ පාර්ලිමේන්තුව. ඒකෙන් කණ්ඩායමක් කැබිනට් මණ්ඩලයට යවනවා. ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්න විධායක මෙහෙවන්න කියලා. හැබැයි ඒක තියෙන අර කාතේද පවුලක් අතේ. ඒ නිසා මේ මුළු පාලන ව්‍යුහයම කඩාවැටලා තිබෙන පාර්ලිමේන්තුව වැඩක් නැහැ. කොච්චරද කියනවනම් පාර්ලිමේන්තුව තමයි රටක මුදල් බලය තිබෙන්නේ. ඒක විවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුවේ මුදල් බලය. එයි භාණ්ඩාගාරේ ධනය කියලා කියන්නේ මහජනයාගේ ධනය. ඒතර පාර්ලිමේන්තුව අපි නේද මේ අපේ රටේ ඉන්න නේද 2 කෝටි 20 ලක්ෂයක් විතර වෙන නේද 2 කෝටි 20 ලක්ෂයක් විතර වෙන මේ සියලු ජනතාවට අයිති ධනය තියෙනවා භාණ්ඩාගාරේ. හැබැයි මේ ධනය ඔක්කොම අපිට බලා ගන්න බෑ. අපිට මේ ධනය ඔක්කොම වියදම් කරන්න බෑ. 2 කෝටි 20 ලක්ෂයක් ඒක වියදම් කරන්න ගියොත් බලලා ඉවර වෙන්නේ නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? පාර්ලිමේන්තුව නියෝජිත 225 දෙනෙක් තෝරා යවනවා අපි වෙනුවෙන් අපේ සල්ලි බලා ගන්න කියලා. ඔය 225 යවන්නේ ඒකට අපි ඇරියට කුකුළු බලාගෙන නරි නේද? අපි යවලා තියෙන මොකටද මේ? අපේ සල්ලි බලා ගන්න. එයි මුදල් තියෙන ජනතාවගේ. તો ජනතාවගේ නියෝජිත ආයතන තමයි පාර්ලිමේන්තුව. ඒ මුදල් බලා ගැනීම අයවැයලයකට පෙරදුන ආණ්ඩුවක් විසිරු හරින්න ඕන. ඇයි පාර්ලිමේන්තුව අනුමත කරලා නැහැ මුදල් වියදම් කරන ආණ්ඩුවට? ඒකයි තර්කය. පාර්ලිමේන්තුව නොදන්නවා කිසි මුදලක් වියදම් කරන්න බෑ. එහෙනම් මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුව. හැබැයි මොනතරම් මුදල් ඇමති පාර්ලිමේන්තුවට ඉන්නෙත් නෑ. එඳා ඒ ආයතන වැඩක් නෑ. මුදල් ඇමති තමන්ට හිතු දේ කරනවා. මේ අර්බුදය ගැන පාර්ලිමේන්තුවට කියන්නේ නෑ. විසුතුම ගැන පාර්ලිමේන්තුවට කියන්නේ නෑ. රටට කියන්නේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව තවදුරටත් නේද? තවදුරටත් ඒ වගේ වගකීම් සහිත ආයතන නෙවෙයි. පොලිස් දෙපාර්තමේන්තුව ගත්තත් එහෙමයි. ඒවට පැවරී තිබෙන බලතල එක කටයුතු කරන ආයතන නෙවෙයි ඒවා. ඒවා දේශපාලන හස්තයන් විසින් මුළුමනින්ම යටපත් කොට දේශපාලන උවමනාව වෙනුවෙන් කටයුතු කරන පොලිස් දෙපාර්තමේන්තුව හැදෙනවා. දේශපාලන උවමනාව වෙනුවෙන් කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුව හැදෙනවා. අල්ලස් දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම හැදෙනවා. ඒවා තමයි අපේ රටේ විනිවිද භාවය පවත්වාගෙන යාම සඳහා තිබෙන ආයතන. හැබැයි අල්ලස් කොමිසම එක ආණ්ඩුවක් කෙනෙකුට නඩු දානවා අනිත් ආණ්ඩුව අපව නඩුව අයින් කරගන්නවා. කොහොම විනිවිද භාවය? මන් දැක්ක මහාධිකරණ විනිසුරුවරයෙක් අල්ලස් කොමිසම බැනලා තියෙනවා මේ වැඩේ කරන්න එපයි කියලා. නීතිපති දෙපාර්තමේන්තුව නඩු දානවා නඩු ඉල්ලාස් කරගන්නවා. ඒතර මේවා තමයි රටක යහපැවැත්ම වෙනුවෙන්. රටක තිබෙන ආයතන කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, අධිකරණේ. ඒකත් එහෙමයි. නේද? ජනතාව අතර විශාල සැකයක් අද අධිකරණය කරේ ඇදලා තියෙනවා. සාමාන්‍ය ජනතාව හිතන මොකද්ද? මොකද්ද හිතන්නේ? නඩුව කාගේද කියලා ආපුවාම තීන්දුව දන්නවා. නඩුව බැසිල්ගේ නේද? ෂුවර්. නිදොස් කොට නිදහස්. ඉතින් එහෙම අධිකරණ පද්ධතියක් මොකද වෙලා තිබෙන්නේ? ඉතින් මේක තමයි රටක යහපැවැත්ම පිළිබඳ තිබෙන ආයතන. ඒ ආයතන කඩාවැටලා තිබෙන්නේ. ඒ ආර්ථිකය කඩාවැටලා තිබෙනවා. රටක යහපැවැත්ම ප්‍රජාතන්ත්‍රවාදී මේව පවත්වාගෙන යාම සඳහා තිබෙන ආයතන පද්ධතිය කඩාවැටලා තිබෙනවා. You're watching the Life Traveller channel.